අයිබෝවන් මම කේෂි හබරාදුව මදස් ලබා ඇතනේ. එහෙනම් මං හිතනවා දැන් මේ වෙනකොට ඕගොල්ලෝ මදස් ලබ් YouTube channel එක ඔස්සේ සෑහෙන දැනුමක් මේ වෙනකොට නම් ලබාගෙන ඉන්න කට්ටියක් තමයි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. අපි හිතමුකෝ අලුතින්ම මේ වීඩියෝ එක පළවෙනි වතාවට බලන කෙනෙක් කියලා. එහෙනම් ඔක පොඩක් පෝස් කරලා ඔක ස්ටොප් කරලා ඔයා මදස් ලබා ඇතනේ මුල් වීඩියෝස් වලින් ඉඳන් නැවත එන්න පියවර එන්න ඇවිල්ලා ඔයාගේ දැනුම හරි විදිහට අරගෙන මේකට සුදුසු දැනුම ආවට පස්සේ මේ වීඩියෝ එක බලන්න එන්න. එහෙනම් මේ වීඩියෝ එක තියෙන්නේ ඔයගලන්ට ඩිම්බ ඔයගලන්ගේ සිරුරේ තියෙන ඩිම්බ මෝරන්න ඔයගලන්ට දෙන්න පුළුවන් උදව්ව මොකද්ද ඔයගලන්ගේ සිරුරට කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. කියන්නේ බොහෝමයක් කට්ටිය අපෙන් අහලා ඉවල තියෙනවා ඩිම්බ මෝරන්න නැති ප්‍රශ්න තියෙනවායි කියන එක. එතකොට ඔය ස්කෑන් වලින් එහෙම ඒගොල්ලෝ දැනගෙන තියෙනවා ඩිම්බ මෝරන්නේ නැහැ කියන එක. තවත් කට්ටිය කියනවා ඒගොල්ලෝ ඩිම්බ මෝරන්න බෙහෙත් මාස 3 4 5 එහෙම ගන්නවා. නමුත් කන්සීව් වුණේ නැහැ ඩිම්බ මෝරන්නේ නැහැ කියන එක තමයි දැනෙන්නේ කියන එක. එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි ඔය ස්කෑන් කරලා බලනවා නේද මේ අපේ ඩිම්බ කොහොමද කියන එක. ඕවරීස් එහෙම මේ ලෙෆ්ට් සයිඩ් එකයි රයිට් සයිඩ් එකයි එහෙම වශයෙන් ස්කෑන් කරලා බලනවා. ඔය ඔයගලන්ට ස්කෑනින් මැෂින් එකෙන් පේන්නේ ඩිම්බ නෙමෙයි. ඔය පේන්නේ ෂෙල් එක. ඒ කියන්නේ බිත්තරයක කට්ට තමයි පේන්නේ. ඇක්චුලි ඩිම්බ මෝරලවද ඒ ඩිම්බ තියනවාද කියන එක අපිට ස්කෑන් එකකින් පේන්නේ නැහැ. ඉතින් මේක වෛද්‍යවරුන් දන්නවා. මම මේ කියන්නේ මොකක්ද කියන එක. ඔයගලන් දැන් අපි හිතනවා අපේ ඩිම්බ මෝරනවා. හරි අපේ ඩිම්බ මෝරනවා ඩිම්බ ගුණාත්මකයි කියලා අපි හිතනවා ඒ ස්කෑන් එක දිහා බලලා. මෙච්චර මිලිමීටර් ගානක් දාලා තියෙනවා මේකේ අර දැන් ඔය ස්කෑන් රිපෝට් එකක් ආවම රිපෝට් එකේ යටින් එනවනේ ලෙෆ්ට් ඕවරි එකේ ඩිම්බ කීයක් තිබ්බද ඩිම්බ වල සයිසස් මොනවද ඒක ඔක්කොම එනවනේ. එතකොට අපි හිතනවා අපේ ඩිම්බ මෝරනවා කියලා. නෑ. ඒ ඕගලන්ගේ තනිකර බිත්තරේ ඒ එග් එකේ තියෙන ප්‍රමාණය තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් මෙහෙම බිත්තරේ තියෙනවා නම් ඒ ඕගලන් පේනව නේද අර ඒක කර්ස් එකත් එක්ක ගිහිල්ලා මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා ડોක්ටර් බලනවානේ. ඒ තමයි බිත්තර කට්ටේ ප්‍රමාණය තමයි බලන්නේ. නමුත් ඇතුලේ තියෙන ඩිම්බ සරුද නැද්ද කියන එක නෙමෙයි ස්කෑන් එකෙන් පේන්නේ. ඉතින් අපි පුළුවන් උපරිම අපේ ඩිම්බවල තියෙන ශක්තිය, තියෙන ක්වොලිටි එක වැඩි කරන්න පුළුවන් මොනවද කියන එක තමයි අද මේ වීඩියෝ එකකින් ගේන්නේ. මම දන්නවා මේක ගොඩාක් වැදගත් තොරතුරු ප්‍රමාණයක් තමයි ඔයගලන්ට මේ ලැබෙන්නේ කියන එක. ඒත් මම ආයෙත් මතක් කරනවා මේ එකපාරටම මේ වීඩියෝ එකට නම් ඔයගොල්ලෝ ආවේ ඉස්සෙල්ලා කලින් වීඩියෝස් ටික බලලා ඊට පස්සේ මේ වීඩියෝ එකට එන්න. එතකොට මේක මම කියන එක හොඳට තේරෙනවා. හරි අපි එහෙනම් දැන් කොහොමද ඩිම්බවල ක්වොලිටි එක වැඩි කරගන්නේ කියන එක පියවරෙන් පියවර යමු. පළවෙනියෙන්ම ඕගොල්ලෝ ඔයගලන්ගේ ශරීරයට රුධිර වහන කියන්නේ blood flow එක අපි improve කරගන්න ඕනේ. වැඩි දියුණු කරගන්න ඕනේ. එතකොට මේකෙදි මේ කොහොමද මේක කරගන්නේ කියන එක මම කියන්නම්. මේකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ඔක්සිජන් ලෙවල් එක. ඔයාගේ රුධිරේ දැන් මේක හරිය කොමන් මාතෘකාවක් කියලා තියෙනවා මේ ඔක්සිජන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය කියන එක වැදගත් කියන එක අපි හිතුවේ කොවිඩ් කියන රෝගය ආවට පස්සේනේ. නමුත් එහෙ වැදගත්කම ඊට කලින් ඉඳන් තිබ්බා. හොඳට ඔයගොල්ලෝ මේ එක්ස්පීරියන්ස් එක ලබලා තියෙන කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් ඔයගලන්ට මම මේ කියන දේ වඩාත්ම පැහැදිලි වෙයි. සමහරක් කාන්තාවන් ඉන්නවා ගැප් ගැනීමක් සිදු වෙන. නමුත් ඒගොල්ලන්ගේ මාස 2මාර මාස 2 වගේ යනකොට බබා නැති වෙනවා. කලණය ක්‍රියාවිරහිත වෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒකට එන හේතුවක් වශයෙන් ඒගොල්ලන්ට ලැබෙන්නේ බබාගේ හાર્ට් එක නතර වුණා කියලා. මේ දේ සිද්ධ වෙලා තියෙනවා නම් ඔයගලන්ට මම මේ කියන දේ තේරෙන්න පුළුවන්. එතකොට කියනවා බබාගේ හાર્ට් බීට් එක නතර වුණා, බබාගේ හાર્ට් බීට් එක වීක් වුණා, එහෙම වෙලා බබා නැති වුණා කියලා. මේක 3 මාස ඇතුළත වෙන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් මේකෙන් කියන්නේ මොකක්ද? දැන් බබාගේ අම්මගේ අතරේ පූර්ණ කනෙක්ෂන් එකක් තියෙනවානේ. එතකොට මෙහෙම කියන්නේ ලේවල ඝනත්වය වැඩි කෙනෙක් නම්
බ්ලඩ් ෆ්ලෝ එක හරි විදිහකට මේ වෙන්නේ නැත්නම් එයාගේ බ්ලඩ් ඔක්සිජන් එක අඩුයි නම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා සමහරක් වෙලාවට මේ කියන්නේ දැන් ඔය පේෂන්ට්ලා නෙමෙයි පේෂන්ට්ලා කියන්න බෑනේ. ඒ කියන්නේ ගැබ්ලි මාතාවක් දන්නේ නැහැ. ඉතින් ඒ අනුව ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැති හින්දාම ඒගොල්ලන් දැන් අපි දැන් ඔක්සිමීටර් එකක් බව අපි යූස් කරන්න පටන් ගත්තේ කොවිඩ් වලින් පස්සේ. නමුත් මේක හොස්පිටල් වල නම් ඔක්සිජන් ලෙවල් එක බලන්න පුළුවන්කම තිබ්බනේ ඉස්සරින්දම. එතකොට මේකේ වැදගත්කම දැනටත් ඔබ ගැප් කියන තියෙනවා නම් ඔය කොවිඩ් හින්දාත් ඔයගොල්ලෝ ඔක්සිමීටර් එකක් පාවිච්චි කරනවා නේ. ඒක හොඳයි. ඒක ඇත්තටම හොඳයි ඔයගොල්ලෝ පාවිච්චි කරන එක. මොකද මේ හින්දා හරි දැන් ගෙදරකට එක ඔක්සිමීටර් එක ගානේ හරි තියෙනවා. ඉතින් ඒක වඩාත්ම හොඳයි. මොකද ඕගලන්ගේ ගැප් ගැනීමක් සිදු වුණාම ඔය මුල් මාස 3-4 දරුවෙක් බඩට ආවන් පස්සේ තියෙන සතුට ගිලිහි යන හේතුවක් තමයි මූලික හේතුවක් තමයි බබාගේ හදවත නතර වෙනවා කියන එක. ඉතින් ඒකට හේතුව බබාගේ හાર્ට් එක බීට් වෙන්න. ඒ හાર્ට් එකට ඕන ඔක්සිජන් එක ඔක්කොම යන්නේ ඔයාගේ ලේ වලින්. එතකොට ඔයාගේ ලේ වල හොඳ ඔක්සිජන් ලෙවල් එකක් තියෙන්න ඕනේ බබාට ඔක්සිජන් එක ලැබෙන්න නම්. ඉතින් මේ වගේ අවස්ථාවක හොඳ වෛද්‍යවරුන් ඉන්නවා. අපේ මේ ලංකාවේ ඉතාමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරුන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ නම් මේක ටග්ගාලා අවබෝධ කරගත්තම හඳුනාගත්තම ඕගලන්ට ඉකොස්ප්‍රින් එකක් වගේ දෙනවා. මේව මේ මීට වඩා බෙහෙත් තියෙනවා. ඒ දේවල් ඕගලන්ට අවශ්‍ය දේවල් දෙනවා. දැන් ඕගලන් මම මූලිකව ඉල්ලනවා මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ බෙහෙත් ගන්න පටන් ගන්න එපා පඬිත වෙලා. මොකද ඕගොල්ලෝ ඉස්සල්ලාම වෛද්‍යවරයෙක් කියන උපදේශ තමයි ඒ වෛද්‍යවරයා දුන්නොත් ඕගලන්ට ඉකොස්ප්‍රින් එකක් ගන්න කියන එක ඕගොල්ලෝ ගන්න. නැතුව දැන් මේ වීඩියෝ එක බලන ඉවලා අනවශ්‍ය විදිහට ඉකොස්ප්‍රින් අරගෙන බොන්න යන්න එපා. මොකද ඒ වගේ ඉන්සිඩන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ channel එකකින් අපි දෙයක් කියනකොට අපි හැම වෙලාවෙම ඒක මෙන්ෂන් කරන්න ඕනේ තමන්ගේ වෛද්‍යවරයාගෙන් අහන්න. ඕගලන්ට මෙහෙම ගැටලුවක් එයි කියලා බයක් වෙනවා නම් අහන්න. ඔක්සිජන් ලෙවල් එක අඩු වෙන අනිවාර්යෙන්ම ඕගලන්ගේ වියෝජකකින් අහන්න ඉකොස්ප්‍රින් එකක් ගන්න වෙයිද කියන එක. ඉතින් ඔය තත්ත්වය තමයි මූලික දේ. ඒ කියන්නේ ඕගලන්ගේ බ්ලඩ් ෆ්ලෝ එක හොඳට ඔක්සිජන් ලෙවල් එක හොඳට තියෙනකොට ඕගලන්ගේ ඩිම්බ හොඳ සාරවත්ව වර්ධනය වීමක් වෙනවා. ඉතින් ඒක තමයි පළවෙනි කරුණ. එතකොට දෙවෙනි කරුණ හැටියට තියෙන්නේ ඕගොල්ලෝ හොඳ අර හෙල්දි ඩයට් එකක් ඕගොල්ලෝ ෆලෝ කරන්න ඕනේ. එතකොට මේ හෙල්දි ඩයට් එකක් ෆලෝ කරනවා කියන එක අපි දැන් දශක දෙකකට වඩා අහපු දෙයක්. දශක දෙකකට වඩා කාලයක් අපි හැම වෙලාවෙම අහන දෙයක් තමයි හෙල්දි ඩයට් එකක් ෆලෝ කරන්න. මේ හොඳ ආහාර වේලක් ගන්න. එතකොට මේක ඉස්කෝලේ යන කාලෙදිත් ඕගලන්ට කියලා දීලා තියෙනවා මොනවාද කොහොමද මේක කියලා දෙන්නේ පිඟාන අදිනවා. පිඟානේ ඇදලා පිඟානේ භාගයක් මෙහෙම වෙන් කරනවා. ඒක ඕගලන්ට කියලා දෙනවා පිඟානේ එක භාගයක් ඕගලන් එළවලු තමන් කැමති විදිහකට එළවලු වර්ග ටික දාගන්න. ඊළඟට ඕකේ ඊට පස්සේ අර එක භාගයක් තව භාගයක් දෙකට බෙදනවා. ඒකෙන් එක භාගයකට කියනවා බත් ගන්න. එහෙම නැත්නම් තමන් කන පිෂ්ඨ ආහාර වේලක් ගන්න. කාබෝහයිඩ්‍රේට් ටිකේ කොටසට දාලා ඊටු කොටසට ප්‍රෝටීන් ගන්න කියලා. ඉතින් ওই විදිහට තමයි ඔය සරල විදිහකට අපි ඉස්කෝලේ යන කාලෙත් අපිට කියලා දුන්නේ සමබර ආහාර වේලක් කියන්නේ සමබල ආහාර වේලක් කියලා කියන්නේ අන්න ඒ විදිහට කියන්නේ. ඉතින් මේක මෙහෙමයි. මේක ග්‍රීක වචනයක් නෙමෙයි. මේක දැන් මේ අද ලංකාවට කතා කරන්න වෙලා තියෙන එක ඇත්තටම හිතා ගන්න අමාරුයි. ඔයගොල්ලෝ චුට්ටක් හොඳට බලන්න මම මේ කියන කතාව ඇත්තද නැද්ද කියන එක. ලංකාව ගත්තම හරියම වටිනා ආහාර ලෝක වගා මේ වෙන හොඳ භූමියක් ඇත්තටම. ඔයගොල්ලෝ දන්නවා අනිත් රටවල වගේ නෙමෙයි අපේ රටේ කොස්, දෙල්, පොලොස් දැන් මේ රෝගය දැන් මේ වෙලා තියෙන කොවිඩ් රෝගෙටත් කියන දේවල් තමයි දේශීය ආහාර ගන්න කියලා නේද? ඉතින් අපි පුරුදු වෙලා තිබ්බේ මොනවාද? දේශීය ආහාර ගන්න මේ අපේ රටේ කොච්චර හොඳ අල වර්ග වගා කරනවද කියලා ඔයගොල්ලෝ දන්නවද? හොඳට මෙන්න මේ අල වර්ග අහලා නැතුව ඇති. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ? රාජ අල කියලා තියෙනවා, කිරි අල කියලා තියෙනවා, හිඟුර අල කියලා තියෙනවා. එතකොට අඩුම ගානේ බතල කන ප්‍රමාණය බලන්නකෝ අපේ මිනිස්සු. බතල ටික කන්නේ නැහැ. ඉතින් මේ බතල කියන්නේ ඕගලන්ගේ ඩිම්බ ඉතාමත් සාර්ථකව හොඳට
වර්ධනය වෙන ආහාරයක්. බතල කියන ආහාරය බතල හදන්න පුළුවන් විදිහ තියෙනවා. ඇත්තටම රසයට හදලා ගන්න පුළුවන්. තම්බල ගන්න පුළුවන්. ඕගලන්ට බතල ව්‍යංජනේ හදන්න පුළුවන්. බතල වලින් කට්ලට් හදන්න පුළුවන්. ඒ වගේ හරි රසට කෑම හදා ගන්න පුළුවන්. එතකොට මුං ඇට, කව්පි මේ දේවල් ලංකාවේ ඇත්තටම තියෙනවා. පොඩි විහිළුවක් මම කියන්නම්. මේ ලංකාවේ මම දැක්ක මේ මෑතකදී ප්‍රවෘත්ති වලට මෑතකදී මම මාස දෙකක් වගේ උඩදී ප්‍රවෘත්ති වලට දැක්කා ලංකාවේ වට්ටක්කා වගාව අලෙවි කර ගැනීමට අපහසුව ඒ කියන්නේ මඩු වගේ තියෙනවා මම දැක්කා නිවුස් එකේ ඒ මඩුවක් පිරෙන්න වට්ටක්කා හරිද වට්ටක්කා තියෙනවා මේවා විකුණ ගන්න බෑ කියලා ඒ වට්ටක්ක නරක් වේගෙන යනවායි කියලා. මම පොඩි දෙයක් කියන්නම් මේක ඇත්තටම වේදනාවක්. එදා නම් මට ඒක හරි වේදනාවක් ඒක එහෙම දැක්කයින් පස්සේ. මොකද ඕගොල්ලන් දැන් මේ වෙනකොට පිට රටින් ගෙන්නන පම්කින් සීඩ් එක ඕගොල්ලෝ කනවා මේ ඩිම්බ මෝරන්න කියලා. ලංකාවේ හැදෙන හොඳම වට්ටක්ක ගෙඩිය කන්නේ නැහැ. ඉතින් කොහොමද මේ බබාලා හදන්නේ මේ හොඳ දේවල් කන්නේ නැතුව? අනිවාර්යෙන් වට්ටක්ක කියන එක අනිවාර්ය ආහාරයක් කරගන්න. ඕගලන්ට අඩුම ගානේ සතියකට දවස් 4ක් සතියකට දවස් 3ක් අපි හිතමුකෝ අකමැති හින්දා කෑවේ නැහැ කියලා. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල නම් වට්ටක්ක කියන්නේ හරියම ආස කෑමක්. ඔය එක විදි වලට වට්ටක්ක හදන්නත් පුළුවන්. අනිවාර්යෙන් වට්ටක්ක කියන ආහාරයේ වටිනාකම දැනගන්න. ඒක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම ආහාරයට ගන්න. ඔයගලන්ට ඒක හදාගන්න වෙලාවක් නැත්තම් තම්බල පොල් එක්ක කන්න මාරම රසයි. ඉතින් මේ වටින දේවල් ඔයගොල්ලෝ දැන් මෙහි වට්ටක්ක විකිනෙන්නේ නැහැලු. නමුත් පම්කින් සීඩ් ඕඩර් කරනවා ඔන්ලයින් එකේ. හරිම විහිළුවක් මේක. ඉතින් අර ඒ වගේ දේවල් කරන්න එපා ලංකාවේ මේ ඇත්තටම වට්ටක්ක කියන්නේ බබාලා හදනවා නම් වට්ටක්ක කියන්නේ අර මොකද දිව්‍ය ඖෂධයක් කියලා කියන්නේ මේවා මම දන්නේ මේක කිව්වෙන් පස්සේ මොන විදිය ප්‍රතිචාරයේද කියන එක. ඉතින් දන්න දේ අපි කියන්න ඕනේනේ. දන්න දේ කියන්නත් ඕනේ. මේ වෙන දේවල් මේ මෝඩ විදිහට අනුවන විදිහට මිනිස්සු ක්‍රියා කරනකොට ඒ දේවලු පෙන්වලා දෙන්න ඕනේ. යුතුයකමක් හැටියට මම දකින හින්දා මම ඒක අමුවෙන්ම කියනවා. මේ වට්ටක්ක කියන්නේ ඇත්තටම හොඳයි. බබාලා හදන්න අපේක්ෂාවක් තියෙනවා නම් මේ දේවල් කන්න. හිඟුරල කියන්නේ ඇත්තටම හොඳ ආහාරයක්. අන්තිමට ඔය බබාලා ඇබෝෂන් වෙන රේට් එක වැඩි අම්මලට දෙන්නේ මොකද්ද? ඊළඟ කන්සීව් එක වෙන්න කලින්ම දෙන්නේ මොකද්ද? දෙන්නේ හිඟුරල. හිඟුරල තම්බල කන්න දෙනවා. ඉතින් හිඟුරල උයලා කන්න පුළුවන්. ටික පුදුම රසයි මේ මම කියන කෑම හරිම ෂෝක් කෑම. ඉතින් ඕගොල්ලෝ හෙල්දි ඩයට් එකක් කරනකොට ඕට්ස් කාලා ඕගොල්ලෝ ඕට්ස් ගන්නවා. හරි ඕට්ස් ගන්න. දැන් මේ අධික වියදමක් දරන්න වෙන ආහාර ඔක්කොම ගන්නවා ඕගොල්ලෝ. චිකන් ගන්නවා. හරිද? චිකන් ගන්නවා, ඕට්ස් ගන්නවා, තව මොනවද? පීනට් බටර් නේද? පීනට් බටර් ඒ දේවල් ඔයගොල්ලෝ ගන්නවා. ඉතින් ඔයගලන්ට ලංකාවේ රටකජු එක කැවෙන්නේ නැහැ. පීනට් බටර් එක කනවා. දැන් ඒක රුපියල් 500ට 600ට වගේ එහා පැත්තේ තියෙන බෝතලයක් ගන්නවා. මේ ඕන තරම් මේ රටකජු මේ තියෙන රටේ රටකජු කන්නේ නැහැ. එතකොට තව මොනවද මම කිව්වේ? හබල පිටි කියන දෙයක් අහලත් නැතුව ඇති. ඔය අක්කලගේ එහෙම කනවා නම් මොනවා හරි දෙයක් ඔයගලන්ට ස්වීට් එකක් ඕන නම් ඒ වෙලාවකට ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න. හබල පිටි වලින් අගල එකක් හදලා කන්න. මේ දේවල් හරියම ෂෝක් ඇඟට. ඔයගොල්ලෝ මාස 3ක් කරන්න ඔයගොල්ලෝ නැචරල් ප්‍රෙග්නන්ට් වෙනවා. මේ ආහාරය ඒ තරම් හොඳයි. ඒක කොස් වලින් එක විදියට හදලා කන්න පුළුවන්. පුළුවන් තරම් මම මේ කියන ආහාර තෙල් දාන්නේ නැතුව කිරට පුළුවන් නම් හදලා ආහාරයට ගන්න. එතකොට තව තියෙනවා කතුරු මුරුංගා. ඕගොල්ලෝ අපි ওই ලංකාවේ කියනවානේ උෂ්ණ කෑම උෂ්ණ අධික කෑම කන්න එපා කියලා. ඒ උෂ්ණ අධික කෑම ආහාරයට ගන්නකොට ඔයගලන්ට ඒ ආහාරයට හොඳ කතර මුරුංගා මිටි 3-4ක් දාලා පොළ මිටි 3-4ක් දාලා හදන්න ඒ උෂ්ණයක් ඔයගලන්ගේ ඇඟට එන්නේ නැහැ. ලංකාව කියන්නේ පොදෙක් වට වෙච්ච රටක්. හරිද? ලංකාවේ කොතනකවත් නැහැ එහා පැත්තේ රටකට එකතු වෙච්ච රටක්. නෙමෙයි අපි ඉන්නේ තනිකර දූපතක. අපේ දූපත හැදිලා තියෙන්නෙම සමකයට අසන්නව. අපි කොහොමත් උෂ්ණයි තමයි. අපි හීපි. ඒක හරි. ඒක මේ කවුරුත් එහෙම නැති අය නෑ. මේ මූලිකව වැඩි වෙලාවක් අධික උෂ්ණ තියෙන කෙනෙක්ගේ ඔයගලන් මේ බලා ගන්න පුළුවන් ඔය පිම්පල්ස් එන්න පුළුවන්. එතකොට යටිපතුල පැලෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් වැඩි වේලාවක් දියේ ගිල්වා ඉන්න ඕනේ. කියන්නේ
මේ හොඳට පුළුවන් නම් බාත් එකක් ඔයගලන්ගේ ගෙදර තියෙනවා නම් වතුර එකක් පිරෙන්න දාලා හොඳට මේක බහැලා පැය භාගයක්වත් ඉන්න. ඒක ගොඩාක් හොඳයි. මොකද මේ අපේ මේ දැන් ඇත්තටම ඇලදොල ගංගාවල් වලට අපිට බහින්න දැන් කාලයක් නැහැනේ. ඒකට කාලෙ නෙමෙයිනේ මේ. ඉතින් අපි ඒක අපිට ඒ කාලේ කරන්න තිබ්බා මේ දේවල්. අර කරන්න පුළුවන් කාලේ කරන්න තිබ්බා. ඒව කරන්නේ නැතුව හෙව් පූල්නේ. නේද? ස්විමින් පූල් එක හොයනවා. නමුත් අර ඇලකට දොලකට බහැලා ඒ සීතලට කෙලින්ම ඇඟ දීලා මේ ඇඟේ තියෙන උෂ්ණය පිට කරගන්න ඒ කාලේ උත්සාහයක් දරුවේ නෑ. නමුත් දැන් ඒ උත්සාහය දරන බවක් පේනවා. ඒ හින්දා දැන් යන්න එපා. දැන් Tamanට පුළුවන් නම් ලොකු බේසක් තියෙනවා. ලොකු බේසක් තියෙනවා. ගෙදරකට එක බේසමක් තිබ්බත් ඇති. ඒ බේසමකට බහැලා ඉන්න. ඔයගලන්ගේ ඔය මොනවාද ලිංගික අවයව ඔක්කොම හොඳට ඒ වතුරට බහැලා බස්සලා තියන්නේ. හරි උෂ්ණත්වය හොඳට යනවා. වැඩි වෙලාවක් වතුරේ ඉන්න. එතකොට තව ඔයගොල්ලෝ දන්න හොඳ බෙහෙතක් තියෙනවා මුරුංග කුඩු කියන එක. මේ මුරුංග කුඩු කියන එක ඔයගලන්ට ගන්න පුළුවන් තැන් ඇති. මම හිතන්නේ හෙලබොජුන් කියන ආයතනේනොත් ඔයගලන්ට ඒක ගන්න පුළුවන් මේ තියෙනවා. හෙලබොජුන් ඔය එක ඔය තියෙනවා. එක කට්ටිය ගාව තියෙනවා. දැන් ඔන්ලයින් උනත් ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන්. මම හිතනවා මේක මේ ඒ පැතිවල මුරුංග වැවෙන පැතිවල කට්ටිය මේ වැඩේ පටන් ගත්තා නම් හොඳයි කියලා. ඔය මොනරාගල වැල්ලවායි වගේ පැතිවල කට්ටිය ඉන්නවා නම් මුරුංග කොළ ඉති ටික ගන්න. හොඳට මේ වෙලා තියෙන මුරුංග වැවෙලා තියෙන මුරුංග කොළ ටික අරගෙන ඒක පැතුරක දාලා පවනේ වේලන්න. පවනේ වේලලා ඔයගොල්ලෝ දවස් දෙකක් වගේ තුනක් වගේ යනකොට ඊට පස්සේ ඔයගොල්ලෝ මේම කළා ඒ අත්ත ගැසුවම කොළ ටික ඔක්කොම වේලිලා තියෙන්නේ. කොළ ටික ඔක්කොම වැටෙනවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම එකතු කරලා ඒක ග්‍රයින්ඩ් කරන්න. ග්‍රයින්ඩ් කරලා පැකට් කරලා සාමාන්‍යයෙන් ඔයගලන්ට ඒක ඒ විදිහට පාවිච්චි කරනවා නම් කොහොමදත් මාසයක් පුළුවන්. ඊට පස්සේ නම් ඒක පුස්සල්නවා. මොකද නැචරල් නිම්බුත් දාලා නෙමෙයි, කල්දිකුත් වෙන දේවල් දාලා නෙමෙයි. එහෙම හදලා බිස්නස් එකක් හරි පටන් ගන්න. මොකද මේ මිනිස්සුන්ට ඒක ඒ තරම් වැදගත් වෙනවා. මෙතන මුරුංග කුඩු එහෙම ගන්න පුළුවන්. එතකොට මුරුංග කන්න පුළුවන්. එතකොට මම මේ කියපු මුරුංග කරල් කන්න පුළුවන්. දැන් මේක මේ හස්බන්ඩ්ට ඉතාමත් විශේෂයි මේ ආහාරය. ඉතින් මේ දේවල් ආහාරයට එක් කරගන්න. ඒක තමයි හෙල්දි ඩයට් එක. නැතුව අපිට නැති. දැන් අපේ ළමයි හොයනවා අර මොනවාද ඔයගලන් කියන කැප්සිකම් එක මේ බෙල් පෙපර්ස් හොයනවා. ඒගොල්ලන්ට බෙල් පෙපර්ස් ඕනේ. ආමන්ඩ් ෆ්ලා හොයනවා. හරිද? ආමන්ඩ් ෆ්ලා මේවා හරි ගණන්. මේ දේවල් හොයනවා ඇඟක් අඩු කරගන්න, ඇඟක් මේ සාර්ථක කරගන්න. විශ්වාස කරන්න ගොඩාක් කෙට්ටු. ඉතාලම සිහින් සිරුරු තියෙන අපේ ක්ලයන්ට්ස්ලා ඉන්නවා බබාලා නෑ. ඒගොල්ලෝ කන්සීව් කරගන්න හරියට දුක් විඳින කට්ටිය ඉන්නවා. එතකොට මේ ඔයාගේ ඇඟ මහතද, ඔයාගේ ඇඟ සිහින්ද කියන එක මූලිකම හේතුවක් නෙමෙයි බබෙක් හදන්න. ඔයාගේ ඇඟ ඇතුළයි වටින්නේ. මොකද දන්නවද දැන් ඔයා ත්‍රිවිල් එකක්ද ඔයා බුල්ඩෝසර් එකක්ද කියන එක නෙමෙයි. ඔයා දාන පෙට්‍රල් වල අනුව තමයි ඔයාගේ ඇඟ තියෙන්නේ. ඒ හින්දා ඔයා සිරුරට දෙන්න ඕන පෝෂ්‍යදායී දේවල් හරි විදිහකට දෙන්න. ලංකාවේ ඇත්තටම මේ ඇත්තමයි කියන්නේ ලංකාවේ හොඳ කෑම වට්ටෝරුවක් තියෙනවා. ළමයි හදන්නත්, ජීවිතේ දීර්ඝායුෂ ලබන්නත්, ලෙඩ රෝග වලින් තොර ජීවිතයක් ලබන්නත් ඔය තුනනේ සාමාන්‍යයෙන් අපිට ඕනේ. අපි දරුවෙක් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි ලෙඩ නොවි ඉන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් මෙඩිකල් හොඳින් ලෙඩ නොවි මෙඩිකල් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔය තුනම ලංකාවේ කරන්න පුළුවන් තුනක්. ඉතින් මේ ලංකාවේ මිනිස්සු මෙහෙම ලෙඩ වෙලා මැරෙන්න බෑ. කොහෙත්ම එහෙම වෙන්න බෑ. අපි ඒ තරම් හයිය ජනතාවක්. ඇයි නැති වෙන්නේ? වැඩිපුර කන්නේ ෆාම් කුකුල්ලෝනේ. එක්ක සොසේජස්. ඔය දේවල්. ඔය දේවල් වලින් මේ ඇඟවල් වල ප්‍රතිශක්තියක් තියා මුකුත් හදන්න බෑ. අනිත් එක මට ඒ ડોක්ටර්ගේ නම මතක නෑ. මේ ළඟදී මම වීඩියෝ එකක් බැලුවා. ඒ ડોක්ටර් කෙනෙක් හරිම ලස්සනයි ඇඟ. හරිම ලස්සනයි. ඒ කියන්නේ යා හොඳට ඇඟ බිල්ඩ් අප් කරගෙන තියෙනවා. බොඩි බිල්ඩින් කරන මේ ડોක්ටර් කෙනෙක්. මට ડોක්ටර්ගේ නම එන්නෙම නෑ ඔළුවට. හරිම ලස්සනයි ඒ ડોක්ටර්. ඒ ડોක්ටර් කියන කතාව අහන්න ඒ ડોක්ටර් කියනවා බත් කාලා ඇඟක් හදන්න බෑ කියනවා නම් බොරු. මම වේල් පහම බත් කන්නේ. ඒ තමන්ගේ බරට සැලෙ වේල් පහ බත් කනවා කියවම අපි මේ එක වේලකට කන
දැන් අපි මේල් 3ක් බත් කනවා කියන්නකෝ. තව දෙකක් එකතු කරගෙන නෙමෙයි. තමන්ගේ උසේ හැටියට බරේ හැටියට ඒ අවශ්‍ය ප්‍රමාණය ඔගොල්ලෝ ගන්න. බත් කාලා ඇඟක් හදන්න පුළුවන්. ඔය බත් කාලා ඇඟක් හදන්න බෑ කියන්නේ බොරු. ડોક્ટર පණ්ඩුල බස්නායක. ડોક્ટર පණ්ඩුල බස්නායක. එයාගේ නම ડોક્ટર පණ්ඩුල බස්නායක. මේ මට නම මතක නැහැ කිව්වම මේ මට නමත් හම්බ වුණා දැන් හොයලම දුන්නා. ડોક્ટર පණ්ඩුල බස්නායක කියන ඒ ડોක්ටර්ගේ ළඟදි ප්‍රෝග්‍රෑම් එකක් මම දැක්කා. එයාත් කියනවා එයා හරි ලස්සනයි හරිම ෂෝක් එකක් තියෙන්නේ. එයාම කියනවා දැන් මේක ඒ වගේ කෙනෙක් ડોක්ටර් කෙනෙක් කියනකොට අපි ආසයිනේ කහන්න බත් තමයි කන්නේ. බත් කාලා ඇඟක් හදන්න පුළුවන්. එතකොට මේ ඕගොල්ලෝ කන්න ඕන හොඳ හෙල්ති ඩයට් එක මේ වයින් තෝරගන්න. දැන් බලන්න දැන් කන්න නැද්ද? නෑනේ නොකානේ මේ ඇඟක් හදන්න තියෙන්නේ. කාලා ඇඟක් හදන්න පුළුවන්. අනිත් එක තමයි ඩීම්බ මෝරන්න දේවල් කරන්න නම් තමන්ගේ ඇඟ හොඳ හයියක් තියෙන එකක් තියෙන්න ඕනේ. ඒ දේවල් වලට කියන්නේ ඊටාම සිහිච්චෙලු කියනවා බබාලා කන්සීව් වෙන්නේ නැති ඉතින් මම ඒක අත්දැකීමෙන් කියන්නේ ඕගලන් උසද මිටිද මහතද ඒ කිසි දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ දාන ඇඟ ඇතුළට දාන්නේ මොනවද? ඒත් එක්ක තමයි ඕගලන්ගේ ඇඟපතේ ලෙඩ රෝගයි ඉතුරු සියල්ල තීරණය වෙන්නේ. ඒ හින්දා අපිට මේ හැමදේම හදා ගන්න පුළුවන්. එතකොට ඩයට් එක දෙවෙනි එක මේ කියපු පොයින්ට් එක ඉතාම වැදගත් හෙල්දි ඩයට් එකක් ගන්න. අනිත් එක තමයි ඔය ෆර්ටිලිටි සප්ලිමන්ට්ස්. ෆර්ටිලිටි සප්ලිමන්ට්ස් කියලා කිව්වම මෙන්න මේවා. විටමින්ස් වර්ග තියෙනවා. විටමින් C හොඳයි. ඒව ගන්න විටමින් B, විටමින් D, විටමින් E, අනිත් එක ෆෝලික් ඇසිඩ්. දැන් තව දේවල් තියෙනවා. සින්ක් කියලා තියෙනවා. තව දේවල් තියෙනවා. ඒව POG කියලා ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. එතකොට මේ ෆර්ටිලිටි සප්ලිමන්ට්ස් ගැන කතා කරනකොට පොඩි දැන් ඉන්න දැන් මම මේ ටික කියන්නේ පොඩි ඔයගලන්ට පොඩි මතක් වීමක් එන්න ඕනේ මේ දේවල්ම නේද කොවිඩ් කියන අයටත් ගන්න කියන්නේ කියලා. ඔව්. මොකද ඔයගලන්ගේ හොඳ ප්‍රතිශක්ති කරන පද්ධතියක් තියෙන්න ඕනේ ඔයගලන්ගේ සිරුරේ ඔයගොල්ලෝ දරුවෙක් හදාන්න නම්. දැන්වත් ඒ ගැන හිතන්න. දැන්වත් ඒ ගැන හිතලා ඔයගලන්ට හැදෙන දරුවා හොඳ හයිය හත්යේ තියෙන දරු පැටියෙ බිහි කරන්න මේ දේවල් ඔයගොල්ලෝ එකතු කරගන්න. ෆර්ටිලිටි සප්ලිමන්ට් කියන ඒවා මොනවද? විටමින් C, විටමින් D, විටමින් E, විටමින් B, ඒ වගේම ෆෝලික් ඇසිඩ්. හරි නේද? අන්න ඒ දේවල් එකතු කරගන්න. ඊට අමතරව ඔයගලන්ට මාළි විටමින් එකක් ලියා ගන්න ඕන නම් ඒක ඔයගලන්ගේ VOG ගාවට ගිහින් ඒක ලියා ගන්න. එතකොට ඔයගොල්ලෝ මේ සප්ලිමන්ට්ස් ගන්න. එතකොට මම මේ ළඟදී දැක්කා ෆර්ටිලිටි ටී කියලා එකක් තියෙනවා. ෆර්ටිලිටි ටී එකක් කියලා තියෙනවා නම් එහෙම ටී එකකින් ඔයගලන්ට ෆර්ටිලිටි ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කියලා කියනවා නම් ඒ ගැන මම නොදන්න හින්දා මම හරියටම කියන්නේ නැහැ ඒ ෆර්ටිලිටි ටී එක හොඳද නැද්ද කියන එක. නමුත් එහෙමනම් මුළු ලෝකෙටම හොඳම තේ දෙන්නේ අපි. අපි ඒ හින්දා මේ දේවල් එකතු කරගන්න. ඔයගොල්ලෝ සිනමන් කියන එක දන්නවනේ ඔයගලන් මේ කුරුඳු ඒ දේවල්. එතකොට කුරුඳු ටී එක ඔයගලන්ට හදා ගන්න පුළුවන්. මෙහි තියෙනවා ඒක. එතකොට mint leaves දාලා ඔයගලන්ට ටී එක හදා ගන්න පුළුවන්. ඒ හැමදේම මෙහි තියෙනවා. එතකොට ඉතින් මම දන්නේ කේකකින් එහෙම පුළුවන්ද කියන එක පුළුවන්කමක් තියෙනවා නම් ඒක යම් කිසි විදිහක බූස්ට් එකක් දෙනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ දේවල් මම කියන්නේ ඔයගලන්ට නැචරල් ගන්න පුළුවන් ඔක්කොම ටික ලංකාවේ තියෙනවා. මුළු ලෝකෙටම තේ දෙන්නේ අපිනේ. එතකොට පිටරටකින් තේ එකක් අපිට ඕන වෙන්නේ නැහැ. අපිට මෙහි ඕන තරම් දේවල් තියෙනවා ওই දේවල් කරගන්න. ඒ හින්දා ලංකාවේ තේ වර්ග තියෙනවා. ඒ හින්දා ඔයගලන්ට ඕනෑම වර්ගයක ටී එකක් මෙහි ගන්න පුළුවන්. මෙහි නිෂ්පාදනය කරන දේවල්. ඒ හින්දා එහෙම ඔයගලන් ටී එකක් ගන්න ඕමනාවක් තියෙනවා නම් ඒ වගේ දෙයක් ඉන්ක්ලූඩ් කරගන්න. අර ආශාවෙන් ගන්නකොට කොහොමද ඒවා ඖෂධයක් බවට පත් වෙනවා කොහොමද? ඉතින් ඒක තමන්ගේ ආස ෆ්ලේවර්ස් වලින් තමන් ආස කරන විදිහකට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක මූලිකම දේ දුම්පානයෙන් මිදෙන්න. මේක මම කියන්නේ බොහොමයක් දැන් තරුණ ළමයි ගෑනු ළමයි දුම්පානයට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් බබෙක් හදන එක අපි මූලික දෙයක් කරගන්න ඕන හින්දා දුම්පානයෙන් මිදෙන්න. මොකද ඒක අඩු කරා කියලා ඔයගලන්ට ඒකේ හෙල්ප් එකක් ලැබෙන්නේ නැහැ. උදව්වක් වෙන්නේ නැහැ. අඩු කරලා බෑ. දැන් සමහරක් අය ඉන්නවා දැන් දිගටම
දවසකට මෙච්චර ගාණක් ගත්තා. දැන් එහෙම ගන්නේ නැහැ. දවසකට එකක් වගේ තමයි ගන්නේ නැහැ. එපා. නවත්තලා දාන්න. ඒක සම්පූර්ණ නවත්තන්න. දරුවෙක් හැදුනයින් පස්සේ මම ඔයගලන්ට කියන්නේ ඔයගලගේ නිදහස ඔයගලන්ට ඕන විදිහට ඔයගොල්ලෝ වැඩි හිටියෝ. පොඩි ළමයි නෙමෙයි. ඔයගලන්ට ඕන විදිහට ඔයගලගේ ජීවිතය ගෙනියන්න පුළුවන්. නමුත් දරුවෙක් හදන්න මොකද දන්නවද? බබෙක් කන්සීව් වෙන එකම නෙමෙයි දරුවා පව. දරුවා ලෙඩ වෙනවානේ. දරුවට එක එක ප්‍රශ්න වෙනවා. ඇස් පෙනීමේ දුර්වලතා පුංචි කාලේ වෙන්න පුළුවන්. එතකොට දරුවගේ හදවතේ රෝග පුංචි කාලේ වෙන්න පුළුවන්. අද මම දැක්ක මාස හම්බෙලා මාස 7යි ඒ බබාට කැන්සර් එකක්. මේ වගේ දේවල් වලට දරුවෝ මුහුණ දෙන්න ඕනේ නැහැ. ඒ හින්දා හැදෙන දරුවා හොඳින් හදන්න ඕනේ හින්දා එයා නිරෝගීමත් වෙන්න ඕනේ හින්දා අම්මා ඒක අපි කෙරීම කරන්න බබා බඩට එනකම් නෙමෙයි ළමයා හම්බෙලා ළමයාට කිරි ටික සම්පූර්ණයෙන් ඔයාගේ දෙනකම්ම ඒ දේවල් අතාරින්න. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මොකද කියන්නේ මොකද ඔයගොල්ලෝ වැඩි හිටිනේ ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට ඔයගොල්ලන්ගේ ජීවිතය ගෙවන්න අයිති තියෙනවා. නමුත් මම ඉල්ලීමක් හැටියට කරන්නේ හදන දරුවා උලින් කරන්න එපා. අනිත් එක තමයි හෙල්දි වේට් එකක් ඔයගොල්ලෝ මේන්ටේන් කරගෙන යන්න. එතකොට හෙල්දි වේට් එකක් මේන්ටේන් කරගෙන යනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා බොඩි mass index කියලා එකක් තියෙනවා. BMI කියලා. එතකොට මේ අගය හදන්නේ ඔයගොල්ලන්ගේ බර ඔයගොල්ලන්ගේ උසේ ප්‍රමාණයට කොච්චරක් තියෙන්න ඕනද කියන එක. මේ BMI අගය 18ත් 25ත් අතර. BMI අගය 18ත් 25ත් අතර ඔයගොල්ලන්ගේ තියෙනවා නම් ඒකේ හෙල්දි වේට් එකක් හැටියට ගන්නවා. එතකොට අපි ගොඩක් ඕවර් වේට් ඉන්න කට්ටිය නම් එතකොට අපි ඒක පොරිමෙන් ඉස්සලම ගේන්න දඟලන්න ඕනේ අර 25 ලෙවල් එකට. BMI 25 ලෙවල් එකට. ඊට පස්සේ ඔක පුළුවන් නම් ඉතින් 24ක් 22ක් කරගන්න. ඒක කරගන්න. එකක් කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒකත් කරගන්න. ඒකට බයක් නෑ. එතකොට මේක කියන්නේ මේ BMI ලෙවල් එකට ආවට පස්සේ අර ඔයගලන්ගේ නහරවල් වල හැදෙන තෙල් පත්තියම් වෙනවා කියනවානේ. ඇඟක තෙල් පත්තියම් වෙනවා. එතකොට ඒ තෙල් ප්‍රමාණය එන්න අඩු වෙනවා කියලා කියන්නේ ඔයාගේ ඔක්සිජන් ලෙවල් එක පවා බ්ලඩ් වල වැඩි වෙනවා. එතකොට ඒකත් ඔයාගේ බබාට උදව්වක් වෙනවා. එයාගේ heart එක හොඳට වැඩ කරන, එයා හොඳ නිරෝගීමත් වෙන්න. අන්න ඒ හින්දා තමයි මේ දේවල් කියන්නේ. එතකොට පොඩ ගේන්න. මේකට වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඔය BMI level එකට හරියටම බර ගේන්න පුළුවන් වීඩියෝ එකක් එන මේ දැන් කරලා තියෙන්නේ ඒක 10යි. ඒක අනිවාර්යෙන් බලන්න. ඒක බැලුවම තේරෙයි මෙච්චර ලෙස්දියන්ද මෙච්චර මේ කටුපාගෙන කරන්න මේ බෑයි කියලා හිතන් ඉන්නේ කියන එක තේරෙයි. සහ ඉදිරි මම හිතනවා මේ වීඩියෝ එකෙන් පස්සේ බොහොමයක් කපල් වල සිරුරු වෙනස් වෙලා ඒගොල්ලන්ගේ ඔය තියෙන ප්‍රාර්ථනාවන් ඉක්මනටම ඉෂ්ට වෙන විදිහේ ඇඟවල් ඒගොල්ලන්ට හම්බ වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක එන්න තියෙනවා. මේ වීඩියෝ එක බලන්න. අන්තිමට උනත් මූලිකවම අවශ්‍ය වෙන දෙයක් තමයි ඩී-ස්ට්‍රෙස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවාද? ස්ට්‍රෙස් වැඩි වෙන්න ඕන නෙමෙයි. ස්ට්‍රෙස් නැති කෙනෙක් වෙන්න ඕනේ. ඔයාගේ ඩිම්බවල ඔයාගේ ඩිම්බ හොඳට මෝරන්න නම් ඔයාගේ හෝමෝන් ලෙවල්ස් හොඳ සමතුලිතතාවයකින් තියෙන්න ඕනේ. එතකොට ඔයා අනවශ්‍ය විදිහකට පීඩනයකින් ඉන්න කෙනෙක් නම් හැම වෙලාවෙම ඔයා අධික කේන්තියක් ගන්න පුළුවන්. ඇයි මට මේක කෙරෙන්නේ නැත්තේ? ඇයි මේක වෙන්නේ නැත්තේ? ඇයි මගේ ඩිම්බ මෝරන්නේ නැත්තේ? එහෙම නැත්නම් එකපාරට දුක් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඔය ඉමෝෂනල් ලෙවල් ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ දේවල්. එතකොට අනිවාර්යයෙන්ම ඒක මේන් තින් තමයි ස්ට්‍රෙස් රිලීෆ් වෙන විදිහට ඉන්න එක. එතකොට ගොඩක් අය අහනවා කොහොමද මේ ස්ට්‍රෙස් රිලීෆ් වෙන්නේ ඉන්නේ කියන එක. මූලිකම දේ තමන් මේකම ජීවිතේ කරගන්නේ නැතුව තමන් ආස දේවල් චිත්‍ර අඳින්න ආස නම් චිත්‍ර අඳින්න. තමන් අත්කම් කරන්න ආස නම් අත්කම් කරන්න. ඔය ඩාන්ස් කරන්න ආස නම් කාමරේ 12 හතර ඩාන්ස් කරන්න. සින්දු කියන්න ආස නම් කාමරේ 12 හතර සින්දු කියන්න. නැත්තම් ඔබ එලි මහන සින්දු කියන්නේ ඕන දෙයක් කරන්න. ඔය ආස දෙයක් කරන්න පොත් කියවන්න. ඔන්න ඔය දේවල් වලින් නිකම්ම ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක හරීම හොඳ මට්ටමකට එනවා. එතකොට මේක මෙච්චර ලොකු මේ පීඩනයකින් යන්න ඕන ගමනක් නෙමෙයි. ඔයා දන්නේම නෑ. ඔයා මේ ඔයාගේ ඇඟපත හැමදේම හරියට හරි ගැස්සෙනවා. අනිත් එක තමයි මූලික දෙයක්. ඔය ඔක්සිජන් ලෙවල් එක
සිරුරේ වැඩි කරගන්න. ඒ කියන්නේ ඔයගලන්ගේ දැන් ඔය ඩිම්බ කෝෂ වලට ඕවරීස් වලට හොඳට ඔක්සිජන් යන්න තවත් කරගන්න පුළුවන් දෙයක් තමයි පොට්ට 3ක් විතර තියලා. ඕගලන් ඇඳේ නිදාගත්තම පොට්ට 3ක් විතර තියෙන කකුල් දෙකේ පොට්ට 3 උඩින් තියන්න. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් නම් බිත්තියකට කකුල් දෙක කෙලින් හිටින විදිහට ඔයගලන් ඇඳේ නිදාගෙන කකුල් දෙක උස්සන්න බිත්තියකින් හේතුවක් දාගෙන ඉන්න. අන්න ඒ විදිහට ඉන්න පුළුවන් නම් වැඩි වෙලාවක් උනේ විනාඩි 10ක් ඉන්න. හොඳට ඔක්සිජන් ලෙවල් එක ඔයගලන්ගේ ලෙවල් වැඩි වෙනවා. මම මේ කියන්නේ ඔයගලන්ගේ ලෙවල් දැන් පල්ස් මීටර්ස් ඔක්සිමීටර්ස් ඇතිනේ. මම මේ කියන එක කරන්න කලින් ඔයගලගේ ඔක්සිජන් බලන්න. කරලා ඉවරලා ඔයගලගේ ඔක්සිජන් බලන්න. ඇත්තද මේ කිව්වේ නැද්ද කියන එක. අන්න ඒ වගේ දේවල් මම මේ හොයාගන්න යම් දැනුම ඔයගලන්ට බෙදලා දෙන්නේ. මේක මම බොහොම ආසාවෙන් කරන්නේ. ඉතින් ඕගලන්ට ඒ දැනුම ලැබෙනවා කියලා කියන්නේ මම දන්නවා එතකොට ඕගොල්ලෝ තවත් කෙනෙක්ට කියයි මේ මෙහෙම දෙයක් තියෙනවා මේ විදිහට කරන්න බලන්නකො ඒක හරියනවද කියලා. අන්න එහෙම එතකොට අපේ ලංකාවේ මිනිස්සු දන්නේ නැති දෙයක් නෑ. අපේ මිනිස්සුන්ට දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේ. අපි විඳින සතුට මේගොල්ලොත් විඳියි. ඉතින් අන්න ඒ හින්දා මේ දැනුම ෂෙයා කරගන්න අනිවාර්යෙන්ම අර මම කිව්වා වගේ ඇඟ අඩු කරන හෙල්දි BMI රේට් එකට ඇඟ කොහොමද ගේන්නේ කියන එක හොඳ ටෙක්නික්ස් ටිකක් එක්ක ඔයගලන්ට මේ කරන්න ආසත් හිතෙන කරන්න හරි ඊසිලි කරන්න පුළුවන් වෙන විදිහේ වීඩියෝ එකක් ඉස්සරහට එනවා ඒකත් බලන්න. තව එකක් මට රික්වෙස්ට් එකක් ස්පෙෂල් රික්වෙස්ට් එකක් දාන්න තියෙනවා. මොනවාද පුරුෂයන්ගේ පුරුෂ ශක්තිය ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ස්පර්ම් වල ක්වලිටි එක වර්ධනය කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අහලෙවල තියෙනවා. ඒ වීඩියෝ එකත් ඊළඟට එනවා. ඉන්නම් ඉතින් රැඳී ඉන්න අපිත් එක්ක මම කේෂි හබරාදුව මදස්ලා පායතනේ. ස්තුතියි.